සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි මේ පින්නතුන් අද සූදානම් වෙන්නේ ඔබේ ජීවිතේට සදාකාලික වශයෙන් පිහිට සැලසෙන රැකවරණී සැලසෙන සසර දුකින් නිදහස් වෙන්නට උපකාර වෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණී කරන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. පින්නතුනි ඔබ සතුටු වෙන්නට ඕනි ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීම පිළිබඳව. ධර්ම ශ්‍රවණය කරන්නට ඔබේ හිතේ කැමැත්තක් ඇතිවීම පිළිබඳව ඔබ ගොඩක් සතුටටපත් වෙන්න ඕනි. ලෝකේ හැම මිනිසෙකුටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා කැමැත්තක් හිතේ ඇති වෙන්නේ නැහැ. හැමෝටම ඇති වෙන්නේ නැහැ ධර්මය අහන්න ඕනි කියලා. බණ අහන්න ඕනි කියලා. සමහර වෙලාවට අපි කෙනෙකුට කිව්වත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න, දහම් පොතපතක් ඔබ කියවන්න, අපි යමුද බණ ටිකක් අහන්න කියලා කාට හරි කිව්වොත් සමහර වෙලාවට එයා මඟ හරිනවා. අනිත් මට වැඩ තියෙනවා දැන් බෑ කියලා සමහර වෙලාවට කුමක් ඕ කියලා ඒ අවස්ථාව මඟ හැර ගන්නවා. සමහර වෙලාවට ඔබ මේ ධර්මය අහන ඔබ හැමදාම දිනපතාම සමහර වෙලාවට උදෑසන වේවා, දහවල් කාලේ වේවා, රාත්‍රී කාලේ වේවා ඔබ දිනපතාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ඇති. සමහර පින්නතුන් ඉන්නවා දිනපතාම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන අය ඉන්නවා. නින්දට යන්න කලින් අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අය ඉන්නවා. එතකොට එහෙනම් මේ ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් ඔබ නිසි ප්‍රයෝජනය ගන්නට ඕනි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ බොහොම සුළු පිරිසයි. උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ බොහොම සුළු පිරිසයි. ඒ ධර්මය අනුගමනය කරන්නේ බොහොම සුළු පිරිසයි. ඒ අතර කෙනෙක් ඔබ. ඒ නිසා ඔබට බොහෝ සෙයින් සතුටු වෙන්නට පුළුවන්කම සැලසෙනවා. පින්නතුනි අද දවසේ අපි කල්පනා කළා මේ සදහැවතුන්ට ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් පිළිබඳව, ගිහි ගෙදර හිටපු ශ්‍රාවකයෙක් පිළිබඳව ඔබට කරුණු කීපයක් කියලා දෙන්නට කියලා. විශේෂයෙන්ම පින්නතුනි සමහර වෙලාවට දැන් ඔබට මේ ධර්මය ශ්‍රවණය කළාට පස්සේ ඔබට තේරෙවි ඔබ අහලා තියෙන කරුණුත් එක්ක සමහර වෙලාවට අහලා තියෙන වැරදි දේවල් ඔබ අහලා තිබුණා නම් ඒ කියන්නේ ගිහි අයට ධර්මය අවබෝධ කරගන්න බෑ. සමහර වෙලාවට ගිහි අයට මේ මඟඵල ලබන්න බෑ. ඔයනි කතා අහන්න ලැබෙනවනේ. ඒ නොයෙක් මිත්‍යා දෘෂ්ටි දේවල් අහන්න ලැබෙනවනේ. හැබැයි සියල්ලක්ම දුරු වේවි. සමහර වෙලාවට කියනවා ගිහි ගෙවල් වල කොහොමද සිල් රකින්නේ? භාවනා කරන්න පුළුවන්ද? ඔහොම මෙසිවිලි නගන අය ඉන්නවනේ. ඒ නිසා පින්නතුනේ ඔය භාවනා කරන එක්කෙනෙක්වත් කියන කතා නෙමෙයි. මොහොතක්වත් මේ භාවනා කරන කෙනෙක් කවදාකවත් ඔය වෙන කතාවක් කියන්නේ නැහැ. මොහොතක් හරි සිල් රකින්න කෙනෙක් කවදාකවත් එහෙම දෙකක් කියන්නේ නැහැ. එහෙම දේවල් කියන්නේ. නිසා ගිහි ගෙවල් වල සිල් රකින්න අය
ගෘහස්ත ජීවිතය තුළම ධර්මය අවබෝධ කරගත්ත අවබෝධ කරගන්න මහන්සි ගන්න අය කොච්චර ඉන්නවද? විශාල පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා, මේ වර්තමානෙත් ඉන්නවා. ඉතින් ගෘහ ජීවිතය තුළම ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් පිළිබඳවයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව පින්නතුනේ තියෙන්නේ බුද්ධ දේශනා ඇතුළත් වෙලා තියෙන උතුම් ග්‍රන්ථයක් තමයි අංගුත්තර නිකාය කියන කොටසේ තමයි මේ උතුම් බුද්ධ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ දේශනාවේ නම තමයි පින්නතුනි වේසාලික උග්ග සූත්‍රය. මොන නම මතක තියාගන්න. විශාලා මහනුවර හිටපු උග්ග කියන ගෘහපතියා පිළිබඳව තමයි මේ දේශනාවේ කරුණු විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ තමයි භාගතුන් වහන්සේ වැඩ සිටියේ මේ දේශනාව කරපු කාලේ. ස්වාමීන් වහන්සේලාට තමයි භික්ෂුන් වහන්සේලාට තමයි මේ දේශනාවේ භාගතුන් වහන්සේ කියලා දෙන්න දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ විශාලා මහනුවර සිටින උග්ග කියන උග්ග ගෘහපතියා තුල ආශ්චර්යවත් අද්භූත කරුණු 8ක් තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ වේසාලික උග්ග ගෘහපතියා තුල ආශ්චර්යවත් අද්භූත කරුණු 8ක් තිබෙනවා කියලා භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට දේශනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරලා උන්වහන්සේ විහාරයට වැඩම කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්යවත් අద్భుත කාරණා මොනවද, උග්ග ගෘහපතියා තුළ තියෙන මේ කරුණ මොනවද කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ නැහැ. මෙහෙම කරුණු තියෙනවා කියලා පමණයි උන්වහන්සේ දේශනා කළේ. මොනවද කියලා දේශනා කළේ නැහැ. ඉතින් මේ පින්නතුනි ස්වාමීන් වහන්සේලා කල්පනා කළා භාගතුන් වහන්සේ මේ ආකාරයට දේශනා කළා උග්ග ගෘහපතියා පිළිබඳව ආශ්චර්යවත් අద్భుත කරුණු 8ක් තිබෙනවා කියලා. අපි මේ කාරණා දැනගන්න ඕනි, මොනවද කියලා දැනගන්න ඕනි කියලා ස්වාමීන් වහන්සේලා කල්පනා කළා. පින්නතුනි බලන්න, ඔබ කල්පනා කරලා හිතලා බලන්න. දැන් මේ භික්ෂුන් වහන්සේ නමක් ගැන නෙමෙයි, භික්ෂුණියක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ, උපාසක කෙනෙක් ගැන. ගෘහ ජීවිතයේම ධර්මය අවබෝධ කරගත, ධර්මී පුරුදු කරපු උපාසකයෙක් තුල තිබුණ මේ උග්ග ගෘහපතියා තුල තිබුණ ආශ්චර්යවත් අద్భుත කරුණු 8ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ හෙළි කළා. උතර පින්නතුනි බලන්න, ගෘහ ජීවිතේ ඔබ කල්පනා කරලා බලන්න ඕනි මේ කරුණ ඔබ ඉගෙන ගන්නකොට එකින් එක ඔබ බලන්න ඔබ තුල මේ කරුණු තියෙනවද? මේ අඩුම ගානේ එක කාරණයක්වත් තියෙනවද? ඔබේ ජීවිතේ තියෙන ආශ්චර්යවත් අద్భుත කාරණා මොනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. හිතන්න වෙලාව මේ වෙලාව. ඉතින් පින්නතුනි ස්වාමීන් වහන්සේලා කල්පනා කළා උග්ග කියන වේසාලික උග්ග ගෘහපතියාගේ නිවසට වැඩම කරන්න ඕනි කියලා. පිණ්ඩපාතේ වැඩම කළා ස්වාමීන් වහන්සේ නම උග්ග කියන ගෘහපතියාගේ නිවසට පහවදා. උන්වහන්සේ කල් වේලා ඇතුව වැඩම කළා. වැඩම කරාට පස්සේ උග්ග ගෘහපතියා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව උන්වහන්සේට වන්දනා කරලා ආසනයක් පිළියෙල කරලා උන්වහන්සේට වැඩ සිටින්නට සැලැස්සුවා. ඉතින් ඒ වෙලාවේ මේ වැඩම කරපු ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේ සිහිපත් කළා, උග්ග ගෘහපතිතුමනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. ඔබ පිළිබඳව මේ විශාලාවේ සිටින උග්ග ගෘහපතියා තුළ ආශ්චර්යවත් අద్భుත කරුණු
8ක් තිබෙනවා කියලා භාගතුන් වහන්සේ අපිට දේශනා කළා. ගෘහපතිය අපි දන්නේ නැහැ කරුණ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ කරුණු තියෙනවා කියලා ආශිර්වාද අద్භූත කාරණා තියෙනවා කියලා පමණයි දේශනා කළේ. හැබැයි කරුණ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ගෘහපති අපි හරි කැමති මේ ඔබ තුල තියෙන ඒ ආශිර්වාද අద్භූත කාරණා මොනවද කියලා දැනගන්න අපි කැමතියි කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. ඉතින් බලන්න පින්නතුනි මේ උග්ග ගෘහපතියා කොච්චර නිහතමානීකම තියෙන කෙනෙක්ද? එතුමා කියනවා අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අදහස් කරපු කරුණු භාගතුන් වහන්සේ අදහස් කරපු කරුණු මොනවද කියලා මම දන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ කුමක්ද කියන එක මම දන්නේ නැහැ ස්වාමීනි. හැබැයි මට සිහියට නගා ගන්න පුළුවන් මා තුල තියෙන කරුණු 8ක් තිබෙනවා. ආශ්චර්යමත් අద్භූත කාරණා 8ක් මා තුල තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියන එක නම් මම දන්නේ නැහැ ස්වාමීනි. හැබැයි මා තුල තියෙන කරුණු මට සිහිපත් කරගන්න පුළුවන්, මට සිහියට නගා ගන්න පුළුවන්. මා තුල තියෙන මේ කරුණුවට මම ඔබ වහන්සේට කියන්නම් කියලා මේ ගෘහපතියා බොහොම නිහතමානීව ස්වාමීන් වහන්සේට සිහිපත් කළා. පින්නතුනි කීකරුකම තියෙනවා නම් නිහතමානීකම තියෙනවා නම් ධර්මය අවබෝධ කරගන්නට උපන් කෙනෙක් ඒ කෙනා. බොහෝ අය ධර්මයට කීකරුනේ නිහතමානී නේ. ආඩම්බරකමක් ඇති කරගන්නවා. හිතුවක්කාරකම් කරනවා. එකට කරනවා. එකට කියනවා. කීකරු නැහැ. ධර්මයේ ඉදිරියේ කීකරු වෙන්නේ නැහැ. නිහතමානී වෙන්නේ. ඒ නිසා ශ්‍රාවකයෙක්ගේ ලක්ෂණයක් තමයි ගිහි හෝ පැවිදි කීකරුකම තියෙනවා නම් නිහතමානී නම් එයාට ඉක්මනින්ම ධර්මයේ කරා එන්න පුළුවන්කම සැලසෙනවා. ඒ නිසා ඔබට හිතෙන්න පුළුවන් අනී මම කීකරු කෙනෙක් නිහතමානීකම තියෙන කෙනෙක් කියලා. හොඳට කල්පනා කරලා බලන්නකෝ. ඔබ තුල මේ ගුණය තියෙනවද කියලා. ඒ නිසා පින්නතුනි මේ වෙලාවේ උග්ග ගෘහපතියා අර ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි මා තුල තියෙන කරුණ මම දකිනවා. ඒ කාරණා මම මේ සිහිපත් කරන්නම් කියන්නම් කියලා මතක් කළා. උග්ග ගෘහපතියා කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ යම් දවසකද බුදුරජාණන් වහන්සේ දුර සිටම මම දැක්කේ. එදා යම් පැහැදීමක් ඇති වුණාද ඒ පැහැදීම තාම එහෙම්මමයි. ඒ විදිහමයි. වෙනස් වුණේ නැහැ. ඔන්න බලන්න. ඒක හරි විශේෂ එකක්. පිනතුනි ඒ පැහැදීම හරි විශේෂයි. බලන්න බුදුරජාණන් වහන්සේ දුර සිටම උන්වහන්සේ මම දැක්කා. එදා යම් පැහැදීමක් ඇති වුණාද බුදුරජාණන් වහන්සේ දැකලා ඒ දුටු පමණින්ම පැහැදීමක් ඇති වුණාද ඒ පැහැදීම තාම ඒ විදිහමයි. කිසිදු වෙනසක් වුණේ නැහැ. උග්ග ගෘහපතියා කියනවා ඒ පැහැදීම ඒ විදිහමයි. කිසිම වෙනසක් ඇති වුණේ නැහැ ස්වාමීනි. එතකොට බලන්න යම් දවසකද බුදුරජාණන් වහන්සේ දැක්කේ දුටු පමණින්ම උන්වහන්සේ හඳුනගත්තා. ඒ ඇතුණ ශ්‍රද්ධාව, ඒ ඇතුණ පැහැදීම, අචල ප්‍රසාදේ නොසෙල්වෙන පැහැදීම ඒ ආකාරයෙන්ම තියෙනවා. කිසිදු වෙනසක් වුණේ නැහැ. ඔබත් කල්පනා කරලා බලන්න. ඔබ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනේ කොහොමද? සමහර ලාට දහම් පොතපතක් කියවලා, එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කරලා තමයි බුදුරජාණන් වහන්සේ කියලා ඔබ පැහැදීම ඇති කරගෙන තියෙන්නේ. ඔබට ඉස්සෙල්ලම පැහැදීම ඇතිවිච්ච දවසේ ඔබට මතකද? ඒ පැහැදීම තාම ඔබ තුල තියෙන වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියලා දැන් හිතලා බලන්න. උග්ග ගෘහපතියා කියනවා
ඒ පැහැදීමේ කිසිදු වෙනසක් නැහැ කියනවා. ඒක ඒ විදියමයි. බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවා කියලා පැහැදුනා. ඒ හඳුනාගත්ත ක්‍රමය හරියටම හරි. ආයෙ වෙනස් වුණේ නැහැ. කාටවත් වෙනස් කරන්නත් බෑ. පහදින්න ඕනි එක සැරේයි බුදුරජාණන් වහන්සේ ගැන. සමහර වෙලාවට කෙනෙක්ගේ ශ්‍රද්ධාව තියෙනවා ඔන්න කලකදී පහදිනවා කලකදී ආය පැහැදිලා ඉන්නවා. එහෙම ශ්‍රද්ධාවක් තිබිලා බෑ. ගලේ කෙටු අකුරක් වගේ බොහොම ශක්ති සම්පන්නව පැහැදීම තියෙන්න ඕනේ. මේ ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි පැහැදීමක් ඔබ තුල තියෙනවා නම් ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දුටු පමණින්ම බුදුරජාණන් වහන්සේ දුටු පමණින්ම ඇතිවිච්ච ඒ පැහැදීම ඒ ආකාරයෙන්ම තියෙනවා. අන්න බලන්න. ඒක තමයි මේ උග්ග ගෘහපතියා තුල තියෙන ආශ්‍රවත් අద్భుත පළවෙනි කාරණය. ඔන්න බලන්න. පළවෙනි කාරණය එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වුණා. ඒ පැහැදීම වෙනස් වුණේ නැහැ. ඒ පැහැදීම වෙනස් වුණේ නැහැ. ස්වාමීනි ඒක මා තුළ තියෙන ආශ්චර්යවත් අద్భుත කාරණයක් හැටියට මම දකිනවා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ ගෘහපතියා කියනවා ස්වාමීනි මම පැහැදුණු සිතින්මයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කළේ. අන්න බලන්න. ඇසුරු කළා කියලා කියන්නේ බණ ඇහුවා කියන එක. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. ඔන්න බලන්න පැහැදිච්ච සිතින් යුක්තවම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කළා. පැහැදිච්ච සිතින් යුක්තවම උන්වහන්සේ ඇසුරු කළා. භාගතුන් වහන්සේ මට අනුපිළිවෙල කතාව දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මට සාමුක්කංශික දේශනාව කළා. සාමුක්කංශික දේශනාව කියලා කියන්නේ අනුපිළිවෙල කතාව කියලා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේලාට විශේෂ වූ ධර්ම දේශනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේලා තමයි මේ ක්‍රමයට ධර්මයේ දේශනා කරන්නේ. ශ්‍රාවකෙක් කරන එකක් නෙමෙයි මේක. සාමුක්කංශික දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පැහැදිච්ච සිතින් යුක්තව මම ධර්ම ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ මට ස්වාමීනි දානය ගැන කියලා දුන්නා. සීලය ගැන කියලා දුන්නා. ඒක තමයි අනුපිළිවෙල කතාව. ඊළඟට සග්ග කතා සුගති ඉපදීම පිළිබඳව ඉස්සලා දානය ගැන කතා කියලා දුන්නා. සීලේ ආනිසංස පිළිබඳව දන් දෙන ආකාරයේ දාන ආනිසංස පිළිබඳව ඊළඟට සුගතිය පිළිබඳව මේ සියලු කරුණු භාගතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට පංචකාමයේ ආදීනවය පිළිබඳව ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙලෙස් නිසා මේ හිත කිලුට වෙන ආකාරය නෙක්ඛම්මේ ආනිසංස පිළිබඳව නික්මීම පිළිබඳව අතහැරීම පිළිබඳව ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ විදිහට දානය ගැන සීලය ගැන සුගතිය පිළිබඳව පංචකාමයේ ආදීනවය පිළිබඳව කෙලෙස් වලින් හිත කිලුට වෙනවා. මේ සියල්ලක්ම ඊළඟට නෙක්ඛම්මයේ ආනිසංස පිළිබඳව නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව දැන් කෙනෙක් සීල් සමාදන් වෙනවා කියලා කියන්නේ. පොය දවසට සීල් සමාදන් වෙනවා. එතනක් තියෙන්නේ නෙක්ඛම්මයක් තමයි. පැවිදි වෙනවා කියලා කියන්නේ නෙක්ඛම්ම තමයි. එතකොට එහෙනම් ඒ ආනිසංස පිළිබඳව භාගතුන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කළා. ඔන්න එහෙම දේශනා කළාට පස්සේ පින්නතුනි උග්ග ගෘහපතියා කියන මගේ සිත එකඟ වුණා. මේ විදිහට අනුපිළිවෙල
කතාව කරනකොට ධර්ම දේශනා කරනකොට මගේ සිත එකඟ වුණා. ඊට පස්සේ මගේ සිත එකඟ වෙනවා වගේම මගේ සිත මෘදු වුණා. පංච නීවරණ බැහැර වුණා. පංච නීවරණ බැහැර වුණා. භාගතුන් වහන්සේ මගේ සිත දැක්කා. මගේ සිත එකඟ වෙලා තියෙනවා, මෘදු වෙලා තියෙනවා, පංච නීවරණ බැහැර වෙලා තියෙනවා. ඔන්න බලන්න. හරියට මේ සුදු වස්ත්‍රයක් වගේ. සුදු පාට වස්ත්‍රයකට, ඇඳුමකට, රෙදි කැබල්ලකට හොඳට ඩයි අල්ලනවා. පඳු අල්ලනවා. ආන් ඒ වගේ තමයි මේ උග්ග ගෘහපතියාගේ හිතත්. මෘදු වුණා, හිත එකඟ වුණා, පංච නීවරණ බැහැර වුණා. අන්න ධර්මයේ අහන්න බොහෝ සුදුසුකම්. චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර වශයෙන් දේශනා කළා. විස්තර වශයෙන් දේශනා කළා. ස්වාමීනි මට අවබෝධ වුණා. අවබෝධ වුණා. ධම්මස ලබා ගත්තා. ධම්ම චක්කු. සත්‍ය ඥානයටපත් වුණා. එතකොට බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ පැහැදීම කවදාකවත් ආයෙ වෙනස් වුණේ නැහැ. ඒ පැහැදීම එහෙමමයි. පැහැදුණු සිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කළා උග්ග ගෘහපතියා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. සත්‍ය ඥානීටපත් වුණා. ධම්මස ලබා ගත්තා. සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. දස සංයෝජනවල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. සම්පූර්ණ ප්‍රහාණය කළා. එතකොට බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ උන්වහන්සේ ඇසුරු කිරීම නිසා පැහැදුණු සිතින් යුක්තව ඇසුරු කිරීම නිසා මොනතරම් ලාභයක් ජීවිතේට ලැබුණාද කියලා. එතකොට මේ උග්ග කියන ගෘහපතියා කියනවා ස්වාමීනි මම ඔය ආකාරයට බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා. පැහැදිච්ච සිතින් යුක්තවම ඒතර සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. දැන් මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. එතුමා ඒ මොහොතේ පංචශීලයේ සමාදන් වුණා. බ්‍රහ්මචාරී සීලය, පංචශීලයට බ්‍රහ්මචාරී ශික්ෂාපදය ඇතුළත් කරගත්ත. වැරදි කාම සේවනයේ නෙමෙයි බ්‍රහ්මචාරී සීලය. සියලු කාමයන්ගෙන් වැළකී සිටින්නට බ්‍රහ්මචාරී සීල් සමාදන් වුණා. ඒතර තෙරුවන් සරණ ගිහිල්ලා බ්‍රහ්මචාරී සීල් සමාදන් වුණා. ස්වාමීනි මා තුල තියෙන දෙවෙනි ආශ්චර්යමත් අద్భుත කාරණේ ඕකයි කියනවා. අර ස්වාමීන් වහන්සේ අනුමෝදන් වුණා. ඒතර පින්නතුනි බලන්න භාගතුන් වහන්සේ සැබෑ ලෙසම ඇසුරු කිරීම නිසා උන්වහන්සේ හඳුනාගත් නිසා මොනතරම් ලාභයක් ජීවිතයට සැලසුණාද. මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් බ්‍රහ්මචාරී සිල් සමාදන් වුණා. ඒක විශේෂයි. ඉතින් ඔන්න ඊට පස්සේ මේ උග්ග ගෘහපතියා ගෙදර ගියා. බොහොම තරුණ කෙනෙක් මෙයා. මහා වයසක කෙනෙක් නෙමෙයි. තරුණ කෙනෙක්. මේ උග්ග ගෘහපතියට පින්නතුනි තරුණ බිරින්දෑවරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. බිරින්දෑවරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ තිබුණ ඒක චාරිත්‍රයක්.
තමන්ට කණ්ඩ බොණ්ඩ පුළුවන් නම් කණ්ඩ බොණ්ඩ දෙන්න පුළුවන් නම් බිරින්දෑවරු 3-4 දිනක් වුණත් තමන්ට විවාහ කරගන්න පුළුවන්. ඉතින් මේ උග්ග ගෘහපතියා ගෙදරට ගිහිල්ලා කතා කළා. කාටද කතා කළේ? තමන්ගේ බිරින්දෑවරුන්ට. නැගණිවරුනි සහෝදරියනි කියලා කතා කළා. අන්න බලන්න. දැන් එතුමා මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් නිකම්ම කෙනෙක් නෙමෙයි. ඔන්න මතක් කළා මේ තමන්ගේ බිරින්දෑවරුන්ට කැමති අයට කැමති කෙනෙකුට මාත් එක්ක නැවතිලා මෙහි ඉඳලා පින්දහම් සිද්ධ කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ නිවෙස් වලට ඇරලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තමන් කැමති නම් විවාහ වෙන්න නැවත කවුරු හරි එහෙම ඉන්නවා නම් පුරුෂයෙක් ඉන්නවා නම් මේ කියන්න කියලා කිව්වා. ඒ කටයුතුත් කරලා දෙන්නම් කියලා. බලන්න කොච්චර සාධාරණ කෙනෙක්ද කියලා. තමන් ධර්මය අවබෝධ කරගත්තා කියලා කිසිම වෙනසක් අසාධාරණයක් මේ තමන්ගේ බිරින්දෑවරුන්ට කළේ නැහැ. ඒ අයට ධර්ම මාර්ගයට එන්න අවස්ථාව සලසලා දුන්නා. කැමති කෙනෙකුට පින්දහම් සිද්ධ කරගෙන ඉන්න පුළුවන් කිසිදු වෙනසක් නැහැ. ඒ වෙලාවේ මේ වැඩිමහලු බිරිඳ මතක් කළා ස්වාමීනි මං කැමති පුරුෂයෙක් ඉන්නවා මං විවාහ වෙන්න කැමතියි කියලා. ඉතින් උග්ග ගෘහපතියා ඒ පුරුෂයාත් එක්ක කතා කරලා මේ තමන්ගේ බිරිඳ තරුණ බිරිඳ විවාහ කරලා දුන්නා. අතපැන් වක් කරලම බාර දුන්නා. අතපැන් වක් කරලම බාර දුන්නා. කියනවා ස්වාමීනි මෙහෙම මගේ බිරිඳ අතපැන් වක් කරලම මම බාර දුන්නා. ඒ දෙන්න නිවසින් පිටත් වෙලා යනකොට මට කිසිදු මේ මගේ හිතේ කිසිදු මේ වෙනසක් ඇති වුණේ නැහැ. දුකක් අටගත්තේ නැහැ. අන්න බලන්න. හරිම පුදුමයි. හරිම පුදුමයි. ස්වාමීනි මා තුළ තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණය ඕකයි කියන තුන්වෙනි එක. ඒක මම දකිනවා කියනවා. ආශ්චර්යමත් අద్భుත කාරණයක් ඇටියෙට. වර්තමානයේ ගත්තොත් එහෙම පෞල් ජීවිතයේ ගත්තොත් එහෙම කිසිම සමගියක් නැහැ. හැමදාම රණ්ඩු. අර්බුද ගොඩක්. දෙන්නට සැකයි. කායෙක් හරි කතා කළත් ගමනක් බිමනක් ගියත් බොහෝ සැක සංකා උපද්දවනවා. සමහරට පුංචි දේ මහා ලොකු කරගෙන පෞල් ජීවිතේ සම්පූර්ණයෙන් කඩාකප්පල් කරගන්නවා. බොහෝ අය විවාහ වුණාට සතුටින් ඉන්නේ නැහැ. සතුටින් ඉන්නේ කියලා තමයි විවාහ වෙන්නේ. ඒ වුණාට දුකසේ කාලය ගත කරනවා. චිත්ත පීඩාවෙන්ම කාලය ගත කරනවා. ඇතියෙන ප්‍රශ්නේ විසඳ ගන්න කැමති නැහැ. හැමදාම මානසික වශයෙන් දුක් පීඩා විඳ බොහෝ කල් ජීවත් වෙනවා. බොහෝ කල් පීඩා විඳ ඉන්නවා. දෙන්නට සැක කරනවා. කිසිම හිතේ සතුටක් නැහැ. ධර්මයෙන් පිහිට සලස්ස ගන්න සමහර වෙලාවට උනන්දු වෙන්නේ නැහැ. හිතේ තියාගෙන ඉන්නවා. එහෙම ඉන්න ඕනේ නැහැ. තමන්ගේ ප්‍රශ්න කියලා කල්යාණ මිත්‍රයෙකුට කියලා මේ විසඳ ගන්න පුළුවන්. හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. ඉතින් පින්නතුණි කියනවා අතපැන් වක් කරලම මේ බාර දුන්නා. මගේ හිත කිසිම මේ වෙනසක් ඇති වුණේ නැහැ. ඒක මහා දකින ආශ්චර්යමත් අద్భుත කාරණයක් කියලා සිහිපත් කරනවා. පින්න ස්වාමීන් වහන්සේ මට ධනෙ තියෙනවා. බොහෝ ධන දාන්නේ තියෙනවා. මේ ධනය දන් දීමේදී සිල්වතුන් ගුණවතුන්ට මං කිසිම අයුරකින් ප්‍රමාණයක් කරන්නේ නැතුව සිල්වතුන් ගුණවතුන් උදෙසා මම මගේ ධනය දුන්නා. දන්පැන් පූජා කරගන්න වෙලාවේ ප්‍රමාණයක් කළේ නැහැ. මේ ටික විතරයි දෙන්නේ, මේ ටික දෙන්නේ නැහැ. එහෙම ප්‍රමාණයක් කළේ නැහැ. දැන් සමහර අය දන් දෙන්න ගියාට පස්සේ දානේ සඳහා වෙන් කරපු දෙත් අරන් තියනවනේ, හංගනවනේ. පස්සේ සමහරලාට ස්වාමීන් වහන්සේලා දාන වළඳලා
මේ වැඩම කරාට පස්සේ අර හංගපුදේ අරන් පරිහරණය කරන මිනිස්සු ඉන්නවා. ඒවා පව් එහෙම කරන්න හොඳ නැහැ. ඒ නිසා දානීය සඳහා යමක් වෙන් කළා නම් ඒ සම්පූර්ණ මේක ස්වාමින්වහන්සේලා සඳහා යොදවන්නට ඕනේ. ස්වාමින්වහන්සේලා දානේ අරන් ඉවර වුණාට පස්සේ දානේ මේ වළඳලා ඉවර නම් ඊට පස්සේ ඒවා ගිහියට පරිහරණය කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට කලින් දානෙට වෙන් කරපු දේවල් පැහැර ගන්න හොඳ නැහැ. එතන පවක් සිද්ධ වෙනවා. සංඝයා සඳහා වෙන් කරපු දේවල් පරිහරණය කරන්න බෑ. උන්වහන්සේලා දානේ වළඳලා වැඩම කරාට පස්සේ ඒවා ආහාර පමණයි. ආයි දානේ නෙමෙයි ඒවා. ඒවා ගිහියට භුක්ති විඳින්න පුළුවන්. එතන ගැටලුවක් නැහැ. එතකොට පින්නතුනි උග්ග ගෘහපතියා කියනවා ස්වාමීනි ඒ දන්පැන් පූජා කරගන්න ගියාට පස්සේ මම ප්‍රමාණයක් කරන්නේ නැතුව අප්‍රමාණ වශයෙන් මගේ වස්තුව මම දුන්නා. සිල්වතුන් ගුණවතුන් උදෙසා මම දන්පැන් ආදී පූජා කරගත්තා. දන් දීමේදී ප්‍රමාණයක් කළේ නැහැ. ඒක මා දකිනවා ආශ්චර්යමත් අద్భుත කාරණයක් හැටියට. ඒක තමයි හතරවෙනි එක. ඔන්න දැන් මතක තියාගන්න. පළවෙනි එක කුමක්ද, දෙවෙනි එක කුමක්ද, තුන්වෙනි එක කුමක්ද කියලා එකින් එක හොඳට සිහි කරගන්න. මේ ගෘහ ජීවිතයේ ගත කරපු ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් කටයුතු කරපු ආකාරය. පින්න ස්වාමින්වහන්සේ මේ මම භික්ෂුන් වහන්සේලා මනාකොට ඇසුරු කරනවා. ඔන්න බලන්න. ස්වාමීන් මේ උග්ග ගෘහපතියා කියන මම ස්වාමීන් වහන්සේලා මනාකොට ඇසුරු කරන නොමනාකොට නෙමෙයි. නොමනාකොට නෙමෙයි. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕනි පින්නතුනි මේ ධර්මය අහන්න. දහම් ගැටලු විසඳ ගන්න. ඒ සඳහා පමණයි නිවන් මඟ පිළිබඳව දැනගන්න, දහම් ගැටලු විසඳ ගන්න, ධර්ම ශ්‍රවණය කරන්න තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕන. වෙන දෙයකට නෙමෙයි. වෙන දෙයකට ඇසුරු කරන්න එපා. සමහර වෙලාවට මේ සමහර පින්නතුන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ ණයක් ගන්න සමහර වෙලාවට. එහෙම නැත්නම් මේ දරුවා වෙනත් ඉස්කෝලේකට දාගන්න කියලා හරි. එහෙම නැත්නම් මේ රස්සාවකට දාගන්න කියලා හරි. විදේශ රටකට යන්න කියලා හරි. ඔය මොකක් හරි දෙයකට ස්වාමීන් වහන්සේලා මේ ඇසුරු කරන අය ඉන්නවා. එහෙම ඇසුරු කරන්න එපා. ඒක සැබෑ ඇසුරක් නෙමෙයි. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕනි ධර්ම ශ්‍රවණය කරන්න, දහම් ගැටලු විසඳ ගන්න. මේ සසර දුකින් නිදහස් වෙන්නට මාර්ගය ගැන විමසන්නටමයි ස්වාමීන් වහන්සේලා බොහොම ගෞරවයෙන් ඇසුරු කරන්න ඕනි. එහෙම නැත්නම් කසාද කරගන්න ඕන. ඒ සඳහා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවානේ. ඒ මේ විවාහ වෙන දෙන්න පිළිබඳව ස්වාමීන් වහන්සේලා දන්නවා. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ දුවට අන්න අසවල් කෙනා ගැලපෙනවා. මේ අපේ පුතාට අසවල් ගෑන් ළමයා ගැලපෙනවා. ඔබ වහන්සේ කතා කරනවද? ඔබ වහන්සේ කතා කරොත් එහෙම කැමති වේවි. ආන්න ඒ වගේ දේවල් වලට මේ ස්වාමීන් වහන්සේලා යොදා ගන්න එපා පින්නතුනි. ඒක වැරදි. ඒක වැරදි. ඒ නිසා ඇසුරු කරනවා කියලා කියන්නේ මනාකොට භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නට ඕනි. නොමනාකොට නෙමෙයි. ඔන්න උග්ග ගෘහපතියා භික්ෂුන් වහන්සේලා මනාකොට ඇසුරු කරපු කෙනෙක්. ස්වාමීනි මා තුල තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක් ඕක. ආශ්චර්යමත් අద్భుත කාරණයක් ඕක. ඔය පස්වෙනි කාරණේ. ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමේදී මඟුල් කපුකම් කරගන්න නෙමෙයි ඇසුරු කරලා තියෙන්නේ. රස්සාවක් ගන්න, ණයක් ගන්න නෙමෙයි. ධර්ම ශ්‍රවණය කරන්න, දහම් ගැටලු විසඳ ගන්න. ධර්මයේ සම්බන්ධව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒවා විසඳ ගැනීම සඳහා පමණමයි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තියෙන්නේ. ඔන්න ඔබ හිතන්න, කල්පනා කරන්න. ඔබේ ගෘහ ජීවිතයේ ප්‍රශ්නයක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියන්න පුළුවන්. ඒව විසඳ ගන්න පුළුවන්. වරදවා ගන්න එපා. සමහර දරුවෙක්ගේ ගැටලුවක් වුණොත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියලා උපදෙස් ගන්න පුළුවන්. ධර්මානුකූලව උපදෙස් අරන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. ස්වාමීනි, ඕක මම දකිනවා මා තුළ තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක් හැටියට.
ඉතින් ස්වාමින් වහන්සේලා මේ ඇසුරු කිරීමේදී බොහොම ගෞරවයෙන් ආශ්‍රය කරලා තියෙනවනේ. මනාකොට ආශ්‍රය කරලා තියෙනවනේ. ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට උන්වහන්සේලා මට ධර්මයේ කියලා දෙන උන්වහන්සේලා පුරුදු කරපු උන්වහන්සේලා වටහාගත්ත ඒ ධර්මය මට කියලා දෙනවා. ඒ ධර්මයේ කියලා දෙනවා. ඒ ධර්මයේ මම අහගෙන ඉන්නවා. එතකොට දැන් සමහර අය ධර්මය අහන්නේ මේ බොහෝ අය ධර්මය අහන්නේ ඇද හොයන අදහසින්. එක්ක වාද විවාද කරන අදහසින් සැක කර කර ඉන්නවා. කොතනද වැරදිලා තියෙන්නේ? කොතනද ඇදයක් තියෙන්නේ? වාද විවාද කරන්න පුළුවන්ද? මොකක්ද අඩුපාඩුව කී තමයි සමහර උදවිය ධර්මය අහන්නේ. එයාට වරදිනවා. එයා පිරිහෙනවා. කවදාකවත් එයාට ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. අවස්ථාව මගහැරෙනවා. එහෙම චරිතත් මේ වර්තමානයේ තියෙනවා. ඇදයක්මයි හොයන්නේ. අර්ථය ගන්නෙ නෑ. අත්තං ගන්නාති කියලා. අර්ථය ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය. අනත්තං රිංචති. අදාළ නැති දේ බැහැර කරන්න ඕනේ. ඒතර ඒ අර්ථය ගන්න දක්ෂ වෙන්න ඕනේ. නුවණ තියෙන්න ඕනේ. ඉතින් කියනවා උග්ග ගෘහපතියා කියනවා ස්වාමීන් වහන්සේලා මට ධර්ම කරුණු කියලා දෙනවා. උන්වහන්සේලා වටහාගත්ත අහපු ධර්ම කරුණු. ඉතින් ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියන්නේ නැත්තම් ධර්ම කරුණු කියන්නේ නැත්තම් මම තේරුම් ගත්ත මම දන්න ධර්ම කරුණු අහපු ධර්ම කරුණු උන්වහන්සේලාට කියනවා. අන්න බලන්න. ගෘහපතියා කියනවා උග්ග ගෘහපතියා කියනවා ස්වාමීනි මම උන්වහන්සේලා කියන ධර්මය අහගෙන ඉන්නවා. උන්වහන්සේලා ධර්මයේ කියන්නේ නැත්තම් මම කියනවා. මම තේරුම් ගත්ත වටහාගත්ත ධර්මයේ අහපු ධර්මයේ මම උන්වහන්සේලාට කියනවා. ඒතර ඒ ස්වාමීන් වහන්සේලා මේ ඒ ධර්මය අහන්නේ නැද්ද? නැගිටලා යනවද? නෑ, එහෙම කරන්නේ නෑ. ධර්මයේ කියන්නේ ගිහිද පැවිදිද කියන එක නෙමෙයි විශේෂත්වය වැදගත් වෙන්නේ. ඒ ගිහි පැවිදි කවුරු කිව්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් කියන්නේ නිහතමානීව ඒ ධර්මයේ අහගෙන ඉන්න පුළුවන්. ගිහි අයට ධර්මයේ කියන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට වර්තමානයේ හිතනවනේ ගිහි අයට ධර්මයේ කියන්න හොඳ නැහැ. ධර්මයේ කියන්න පුළුවන් වෙන මිත්‍යා දෘෂ්ටි දේවල්, වැරදි දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ඒ පාඩයෙන් කියනවනේ. අවසානයේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා කියලා බොරු කියනවනේ. ඒවා මේ නොකල යුතු දේවල්. පාපී දේවල්. තමන්ගේ වාසියට තමන් කරන දේ හරි කියලා කියන්න, තමන් කියපු දේ හරි කියන්න සමහර වෙලාවට කියන ඕක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. බොරු. බොහෝ අකුසල් රැස් කරගන්නවා. උන්වහන්සේ නොදාල දේ මේ නොදාල විදිහටම මේ කියන්න ඕනේ. වදාල දේ වදාල විදිහටම කියන්න ඕනේ. උන්වහන්සේ පෙන්නලා තිනවා නම් තමන්ගේ වාසියට ධර්මය හරව ගන්න හොඳ නැහැ. ධර්මයේ කියලා තියෙන යම් දෙයද ඒ දේ කියන්න ඕනේ. එතකොට පින්නතුනි උග්ග ගෘහපතියා කියනවා උන්වහන්සේලාට මම ධර්මයේ කියලා දෙනවා. වර්තමානයේ සමහර වෙලාවට මේ ධර්මයේ කියලා දෙන ගිහි අය ඕන තරම් ඉන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගිහි අයටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ගිහි පැවිදි කවුරුත් ධර්මදර විනයදර පරවාද මත ඛණ්ඩනය කරන්න පුළුවන් පිරිසක් බිහි වෙන්න ඕනි කියලා. අන්න. එතකොට පින්නතුනි මේ ඒක තමයි 6 වෙනි කාරණය. උග්ග ගෘහපතියා තුල තිබුණ ආශ්චර්යවත් අద్భుත කාරණාවල 6 වෙනි එක තමයි ඒක. 6 වෙනි කාරණය. 7 වෙනි එක ස්වාමීනි මේ හරි ලස්සනයි මේ කාරණේ. ස්වාමීනි මේ මගේ ළඟට දෙවිවරු එනවා. ඔන්න බලන්න. ඒතර දැන් මේ උග්ග ගෘහපතිතුමා ළඟට දෙවිවරු එන්නේ මොකක් හරි දේවාලයක්වත් දාගෙනවද? ඈ පින්නතුනේ දේවාලයක් දාගෙන හින්දාද දේවාල ගොඩක් දාගෙන තියනවාද මේ ඒ හින්දාද දෙවිවරු වෙන්නේ? නෑ. කියන මගේ ළඟට දෙවිවරු එනවා කියනවා. ඒතර දෙවියන් එක කතාබස් කරන කෙනෙක් ලේසි කෙනෙක් නෙමෙයි ඈ. තේරුම් ගන්න. අන්න සැබෑ ලෙස ඔබ හිතන්න දැන් ඔබ මේ ධර්මයේ අහන අය ඕන තරම් දේවාල වල නොගිය කෙනෙක් නැති තරම්නේ.
එතකොට ඔබ ওই දේවාල වලට ගිහිල්ලා බලන්න ඔබ කවදාකවත් දෙයියෝ දැක්කද කියලා? දෙයියෝ දැකලා තියෙනවද? නැත. බොහෝ වෙලාවට පින්නතුණි ওই දේවාලවල එක එක දෙවියන්ගේ නාමයෙන් ඉන්නේ මියගිය ඥාතීන්මයි. මියගිය ඥාතීන් තමයි. එයාගෙන් තමයි වැඩ ගන්නෙ. බොහෝ තැන්වල. එහෙම දෙවිවරු ඔය වගේ කරුණු කියන්නේ නැහැ. ඒ දෙවියන්ගේ නාමයෙන් මියගිය ඥාතීන් තොරතුරු කියනවා. එහෙම තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ මගේ ළඟට දෙවිවරු එනවා. ඇවිල්ලා මේ දෙවිවරු කියනවා ගෘහපතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාක්ඛාතයි මනාවකට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ සම්දිට්ඨිකයි. අවබෝධ කරගන්න පුළුවන් මේ ජීවිතේ. ඒ ධර්මයේ අකාලිකයි කියලා කියනවා. ධර්මයේ ස්වාක්ඛාතයි. ඔන්න ඔය විදිහට මේ දෙවියන් ඇවිල්ලා උග්ග ගෘහපතිතුමාට කියනවා. ගෘහපතියට කියනවා. එතකොට උග්ග ගෘහපතියා වැඳගෙන අහගෙන ඉන්නේ නැහැ. එතුමා මොකද්ද කියන්නේ? අනේ දෙවියනි ඔබ කිව්වත් නැතත් මම දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි කියලා මම දන්නවා. ඒක මනාකොට දේශනා කරලා තියෙනවා මම දන්නවා. ඒ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා මම දන්නවා. ඔබ කිව්වත් නැතත් මම දන්නවා ඒ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා. අකාලිකයි කියලා මම දන්නවා. ආන්න බලන්න. ඔබට කවුරු හරි කිව්වොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සමහර වෙලාවට වැරදි දෙයක් කියන්නේ මිත්‍යාවක් කියන්නේ අහගෙන ඉන්නවා. ඒකත් එහෙමද? ඒකත් හරිනේ. කවුද ඒක කිව්වේ? ආන් ඒක ඒ විදිහටම ගෙඩි පිටින්ම ගන්නවා. ගිලිනවා. ඊට පස්සේ දිරවන්න නැති වෙනවා ඒක. දිරවන්න නැති වෙනවා. ඊට පස්සේ ධර්මයේ කිව්වත් එයා ධර්මයට කැමති නෑ. ඇයි අර ගිලලා ඉන්නේ? ඒක දිරවන්නේ. ඒ මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේ දැන් දෙවියන් මේ ඇවිල්ලා කියන්නේ උග්ග ගෘහපතියට. එතුමා කියනවා ඔබ කිව්වත් නැතත් මම දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා. කිසි අඩුපාඩුවක් නැහැ. මුල මැද අග පිරිසිදු ධර්මයක් මනාකොට දේශනා කරපු ධර්මයක් භාගතුන් වහන්සේ විසින් දේශනා කළා. ඒක මම දන්නවා කියලා. අනී ස්වාමීනි දෙවියන් එක කතාබස් කළා කියලා දෙවියන් දැක්කා කියලා මේ කිසිම ආඩම්බරකමක් නැහැ. දැන් දැක්කා කියලා ආය මේ උද්දච්චකමක් ඇති කරගන්නේ මම දැන් දෙවියනුත් එක්කත් කතා කරනවා මේ ඔන්න බලාපල්ලකෝ මේ කියලා එහෙම නැහැ. එහෙම එකක් නැහැ. ස්වාමීනි මා තුල තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක් හැටියට මේක දකින්නවා කියලා. එන්න සිහිපත් කළා. එතකොට බලන්න පින්නතුනි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ගිහි ගෙදර හිටපු ශ්‍රාවකෙක් කෙසේද කටයුතු කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දුටු පමණින්ම උන්වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වුණා. ඒ පැහැදීම මේ විදිහමයි. වෙනස් වුණේ නැහැ. ඔන්න පළවෙනි එක. උග්ග ගෘහපතිතුමා මතක් කළානේ. ඒ හඳුනා ගැනීම ඒ විදිහමයි. වෙනස් වුණේ නැහැ. සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්තා. පැහැදුණු සිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කළා. අනුපිළිවෙල කතාව දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ. අවබෝධ කරගත්තා. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි මේ ධර්මය අවබෝධ කරගෙන බ්‍රහ්මචාරී සීල් සමාදන් වෙලා මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් හැටියට ගෙදර ගියානේ. ඊළ තමන්ගේ බිරින්දෑවරුන්ට කතා කරා සහෝදරියනි නැගිනිවරුනි කියලා කතා කරලා ඒ අයට මතක් කළා කැමති නම් පින් දහම් සිද්ධ කරගෙන ඉන්න පුළුවන්. තමන්ගේ ගෙවල් වලට යන්න පුළුවන්. කැමති පුරුෂයෙක් ඉන්නවා නම් කියන්නේ විවාහ කරලා දෙන්නම් කියලා. ඒ කටයුතුත් කරලා දුන්නා. අන්න බලන්න. ඊළඟට මේ තමන්ගේ ධනය සිල්වතුන් ගුණවතුන්ට දීමේදී කිසිම ප්‍රමාණයක් කළේ නැහැ. මේ ටික දෙන්නේ මෙච්චරයි දෙන්නේ මේ කොටස දෙන්නේ නැහැ කියලා එහෙම කළේ නැහැ. ඒ බෙදලා දුන්නා. නිසි ආකාරයෙන්. ඒකත් ආශ්චර්යමත් අద్భుත කාරණයක් එතුමා තුළ. ස්වාමීන් වහන්සේලා මනාකොට ඇසුරු කළා නොමනාකොට නෙමෙයි. භික්ෂුන් වහන්සේලා ඇසුරු කළේ වෙන ලාභ ප්‍රයෝජනෙ බලාගෙන නෙමෙයි. සසර දුකින් නිදහස් වෙන්නටමයි. ධර්ම ශ්‍රවණය කරන්නටමයි. දහම් ගැටළු විසඳා ගැනීම සඳහාමයි. තමන්ගේ ගෘහ ජීවිතයේ යම් ප්‍රශ්නයක් තියෙනවද? ඒ දේ විසඳ ගැනීම සඳහා පමණමයි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තිබෙන්නේ.
මනාකොට ඇසුරු කළා. ඒක තමයි පස්වෙනි එක. ඊළඟට එතුමාගේ ඔබට මතක් කළේ මම මේ නැවත මේ ස්වාමීන් වහන්සේලා ඒ මනාකොට ඇසුරු කළා. ඒ ආශ්‍රය කරනකොට උන්වහන්සේලා දන්න ධර්ම කරුණු, අහපු ධර්ම කරුණු, පුරුදු කරපු දේවල්, වටහාගත් දේවල් මේ මට කියලා දෙනවා. උන්වහන්සේලා යම් විදිහකින් ධර්මයේ කියන්නේ නැත්නම් මම දන්න දේ, මම අහපු දේ, පුරුදු කරන දේ උන්වහන්සේලාට කියලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ධර්මයේ අහන්න ඕනි, ඇද හොයන අදහසින් නෙමෙයි, වාද විවාද කරන්න නෙමෙයි, ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. ඒක තමයි 6 වෙනි ආශ්‍රමත් අද්භූත කාරණය. 7 වෙනි එක තමයි දෙවිවරු ළඟට එනවා. උග්ග ගෘහපතියාගේ ළඟට ඇවිල්ලා කියනවා මේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා සම්දිට්ඨක ධර්මයක්. උග්ග ගෘහපතියා කියනවා අනේ දෙවියනි ඔබ කිව්වත් නැතත් මම දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාක්කාත තමයි කියලා. ඒතර මේ ආඩම්බරකමක්, මේ අහංකාරකමක්, උද්දච්චකමක් ඇති කරගන්නේ නැහැ. මේ උග්ග ගෘහපතියා දැන් දෙවියන් කතා කරනවා, දෙවියන් දකින්නවා, ගම වටේ කිය යන්නේ මම මේ දෙවුරුද්ද කතා කරන ඔන්න බලාපල්ලකෝ කියලා. එහෙම කියන්නේ එහෙම කියන්නේ පින්නතුනි දන්නවනේ හිස් කලේ තමයි හැම වෙලාවෙම වතුර අඩු කලේමයි සෙලවෙන්නේ. වතුර පිරීලා තියෙන කලේ මේ සෙලවෙන්නේ නැහැ. ඒ නිසා හිස් අයමයි මේ කියා යන්නේ නොදැක්ක දේවල්. ඔය කියා යනවා. ඒ නිසා එහෙම කෙනෙක් නෙමෙයි. කියනවා මා තුල තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක් කියන ඕක. ඊළඟට කියනවා පින්වත් ස්වාමින් වහන්සේ මා තුල තියෙන 8 වෙනි කාරණේ තමයි මා දකින මට සිහි කරගන්න පුළුවන්. හැබැයි භාගතුන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියන එක නම් මම දන්නේ නැහැ කියනවා. ස්වාමීනි පංච ඕරම්භාගී සංයෝජන. පංච ඕරම්භාගී සංයෝජන කියලා කියන්නේ දස සංයෝජන වලින් මුල් 5. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. ඔය සංයෝජන 5ම මා තුල නැහැ. මා තුල නැහැ කියලා මම දකිනවා. ප්‍රහාණය වෙලා කියලා දකිනවා. වන්න බලන්න. ස්වාමීන් මේකත් මගේ ජීවිතයේ තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක්. ඒතර මේ කවුද? අනාගාමී දක්වා හිත දියුණු කරපු ශ්‍රාවකයෙක්. ඔය ඕරම්භාගී සංයෝජන මුල් 5 සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන ඔය 5 ප්‍රහාණය කළා කියලා කියන්නේ අනාගාමී ශ්‍රාවකත්වයේ ලබනවා. අනාගාමී ඵලයට පත්විච්ච කෙනෙක්. මිය ගියාට පස්සේ මනුස්ස ලෝකෙට එන්නෙත් නැහැ, දෙවියන් අතරට යන්නෙත් නැහැ. මේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට. ඒ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එහිදී ධර්මයේ පුරුදු කරලා පිරුණන් පානවා. ඔන්න මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකෙ උපදින්නේ නැහැ. නිදහස් වෙලා බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ. එතකොට මේ සංයෝජන වලින් මුල් 5ම ප්‍රහාණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි ගෘහ ජීවිතේ ගත කරන උපාසක කෙනෙක් වේවා උපාසිකාවක් වේවා ඉලක්කේ තියෙන්න ඕනි කොතෙන්ද? සෝතාපන්න වෙන්න නෙමෙයි, සකදාගාමි වෙන්න නෙමෙයි, අනාගාමි දක්වා හිත දියුණු කර ගැනීමට මහන්සි ගන්න ගෘහ ජීවිතය ගත කරන කෙනෙක්. පැවිදි ස්වාමීන් වහන්සේලාට දේශනා කළේ අරහත්ත්වයට දක්වා මහන්සි ගන්න කියලා. අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ස්වාමීනි මගේ ජීවිතේ සිහි කරගන්න පුළුවන් ආශිර්වාද අద్భుත කාරණා 8 ඕකයි කියනවා. 8 ඕකයි. ඉතින් ඊට පස්සේ මේ අර ස්වාමීන් වහන්සේ සතුටු වුණා. උන්වහන්සේට දන්පැන් පූජා කළා. උග්ග ගෘහපතිතුමා උන්වහන්සේ දානේ වළඳලා වැඩම කළා. අර ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා සවස් කාලේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අද උග්ග ගෘහපතිතුමාගේ නිවසට
ගෘහපතිතුමාගේ නිවසට වැඩම කළා. ස්වාමීන් වහන්සේ ඒ උග්ග ගෘහපතිතුමාගෙන් විමසුවා ආශ්චර්යමත් අద్భుත කාරණා මොනවාද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් භික්ෂුව, මමත් අදහස් කළේ ඔය කරුණු 8මයි. මේ විශාලා මහනුවර ඉන්න උග්ග ගෘහපතිතුමා තුල තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණා 8 මමත් අදහස් කළේ ඔය 8ම තමයි. වෙනත් එකක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර බලන්න පින්නතුනි, මේ යුගයේ ඉන්න අයට, මේ වර්තමානයේ ඉන්න අයට බැරි වෙයිද යමක් කරගන්න මේ බුද්ධ ශාසනයෙන්? පිළිසරණ ලබා ගන්න බැරි වෙයිද? පුළුවන්. හැබැයි ඒ සඳහා බොහෝ කැපකිරීම කරන්න වෙනවා. බොහෝ කැපකිරීම කරන්න වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න ඕනි හරියට. ඔබට මම මුලින්ම මතක් කළානේ, මේ සැක කර වාද විවාද මේ කරන්න බලාපොරොත්තු වෙන ඔහොම නෙමෙයි. ඇද හොයන අදහසින් ධර්ම ශ්‍රවණය කරන්න එපා. එහෙම කවදාකවත් කරන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි අවබෝධ කරගන්න අදහසින්මයි. බොහොම ශ්‍රද්ධාවෙන්මයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. එතකොට යාට ඒ අවබෝධය සැලසෙන්නේ. ධර්ම ගෞරවය තියෙන්න ඕනි. බොහෝ දිනාට ධර්ම ගෞරවය නැහැ වර්තමානයේ. ධර්ම ගෞරවය නැහැ. ඒ නිසා ධර්ම ගෞරවය තියෙන්න ඕනි පින්නතුනි. මහන්සි ගත්තොත් පුළුවන්. තමන් ගෘහ ජීවිතේ ඉන්නවා කියලා, අමුදරුව පෝෂණය කළා කියලා, රැකී ආරක්ෂා කළා කියලා මේ ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ නැහැ. කරගන්න පුළුවන්. ඒ නිසා මේ අවසාන කාලේ මේ බුද්ධ ශාසනය ආරම්භය නෙමෙයි මතක තියාගන්න. ආරම්භය නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා දැන් කොච්චර කාලයක් ගත වෙලා? 2500 ගානක් ඉක්ම ගිහිල්ලානේ. එතකොට මේ ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා යනවා. අපි වහාම ධර්මයේ කරා ඉන්න ඕනේ පින්නතුනි. මේ අවසාන අවස්ථාව මේ සංසාර සාගරයෙන් එතරට යන අවසාන බෝට්ටුව. මේකට නැග ගන්න ඕනේ. එතර වෙන්න නම් නැග ගන්න ඕනේ අවසාන කණ්ඩායම. නැත්තම් අපිට කවදාකවත් මේකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. මේ ලැබිච්ච අවසාන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංගරුණ සරණ යන්න, නිහතමානී ශ්‍රාවකෙක් වෙන්න. පැවිදි හෝ ගිහි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ නිහතමානී වෙන්න, කීකරු වෙන්න. සමහර වෙලාවට ධර්මයේ පෙනිපෙනි කියනවා, ඕක පිළිගන්න බෑ. ඕක වෙනස් වුණාද දන්නේ නැහැ. සැක කරනවා, සැක උපද්දවනවා. ඒක හරි බරපතලයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ප මාත්‍ර වෙනසක් වෙලා නැහැ. ඒක වෙනස් කරන්නත් බෑ. රහතන් වහන්සේලා අපිට ආරක්ෂා කරලා දුන්න පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරලා, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, මේ ධර්ම සංගායනා සිද්ධ කරලා ඒ දුර්මත ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ධර්මයේ පිරිසිදුව තියෙනවා, නිර්මල ධර්මයේ තියෙනවා. ධර්මයේ නැති වෙලා නැහැ. වඳ බහැපු එකක් නෙමෙයි, ප්‍රතිඵල තියෙනවා පින්නතුනි. ඒ නිසා ධර්මයේ කෙරේ සැක උපද්දවන්න එපා. සැක කරන්නත් එපා. මේ ධර්මයෙන් පිහිට දෙවියන් මිනිසුන් පිහිට ලැබපු ධර්මය, රැකවරණය ලැබපු ධර්මය ඔබටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි, අද දවසේ ඔබට ඔය අපි කියලා දුන්නේ ගෘහ ජීවිතයේ ඉඳලා ධර්මීය අවබෝධ කරගත්ත, ධර්මීය පුරුදු කරපු ශ්‍රාවකයෙක් පිළිබඳව උග්ග කියන වේසාලික උග්ග ගෘහපතියා පිළිබඳව ආශ්චර්යමත් අద్భుත කාරණා 8ක් එතුමාගේ ජීවිතේ තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේ දැන හිටියා. භික්ෂුන් වහන්සේලාත් දැනගත්තා. කොච්චර වටිනවද? ඔබත් හිතලා බලන්න, ඔබේ ජීවිතයේ තියෙන කරුණ මොනවද? ඔබට සිහි කරගන්න පුළුවන් ආශ්චර්යමත් අద్భుත කාරණා තියෙනවද? එහෙම නැත්නම් ධර්මයේ සම්බන්ධ ඔබට තියෙන සැක සංකද මොනවද තියෙන ප්‍රශ්න? කවදාද ඔබ මේකෙන් මේ ධර්ම ගැටලු විසඳාගන්නේ? ඔබට තියෙන ප්‍රශ්න විසඳගන්නේ කවද්ද? අන්න හිතන්න. එහෙනම් පින්නතුනි, මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. කැපකිරීමක් කරන්න ඕනේ.
මොන රස්සාව කරත් කොතනක හිටියත් ඔබ මහන්සි ගත්තොත් ඔබ යම් ආකාරයකටද කැප වෙන්නේ ඔබට ඒ තරම්ම ප්‍රතිඵල තියෙනවා. භාවනා කරලා හිත දියුණු කරගන්න පුළුවන්. සීල් රකින්න පුළුවන්කම තියෙනවා. දන් දෙනවා කියලා කියන්නේ ප්‍රතිඵල තියෙනවා. නැත්තේ නෑ. ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන මේ ලෝකේ කිසි කෙනෙකුට දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ආකාරයට බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. ධර්මයේ සරණ යන්නේ, ශ්‍රාවක සංගරුණ සරණ යන්නේ. ඒක තමයි ඔබ මේ මනුස්ස ජීවිතය තුල කරගන්න උතුම්ම දේ. උතුම්ම දේ. තෙරුවන් සරණ යන්න. කවුරුවත් කියන එකක් අහන්න එපා. එක එක්කෙනාගේ දේවල් අපිට වැදගත් නැහැ. මරණින් පස්සේ අපිට රැකවරණේ අපි සලස්ස ගන්න ඕනේ. හැබැයි මැරෙන්න කලින් මලාට පස්සේ නෙමෙයි මේක කරන්න තියෙන්නේ. මැරෙන්න කලින්මයි මේක කරගන්න තියෙන්නේ. මලාට පස්සේ වෙන එකම දේ නැවත උපදිනවනේ. ඒ නිසා මැරෙන්න කලින් සිල් රකින්න ඕනේ. මැරෙන්න කලින් දන් දෙන්න ඕනේ. මැරෙන්න කලින් ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඒ නිසා මේ පින්නතුන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ දුර්ලභව ලැබුණ මේ මනුස්ස ජීවිතය තුළ දුර්ලභව ලැබුණ මේ බුද්ධ ශාසනයෙන් මේ ශ්‍රී සද්ධර්මයෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් නිසි ප්‍රයෝජනීය ගන්නට ඕනේ. ඒ සඳහා මේ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ රැකවරණී සැලසීවා කියලා අපි ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අයම් බුද්දිස් නාලිකාවේ ශ්‍රද්ධාවන්ත පිරිස ලෝපුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විසුරුවා හරින්නට, බෙදා හරින්නට බොහෝ කැපකිරීම් සිද්ධ කරනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් අවස්ථාව තියෙනවා. ඔබේ ජීවිතයේ විශේෂ කාරණා මුල් කරගෙන ඔබේ උපන්දින, ඒ වගේම ඔබේ දරුවන්ගේ උපන්දින, විවාහ සංවත්සර ඒ දින, ඒ වගේම මළගිය ඥාතීන් සිහි කරලා, ඒ වගේම ධර්ම දානමය පින් රැස් කරගන්න, ලෝපුරා ධර්මයේ ප්‍රචාරය කරන්නට ඔබට මේ ධර්ම දේශනාවක දායකත්වයේ ධර්මින් කටයුතු කරන්න අනුග්‍රහ දක්වන්නට ඔබට පුළුවන්කම සැලසিলা තියෙනවා. දැන් අවස්ථාව ලැබිලා තිනවා ධර්ම දේශනාවක් ඔබ නමින්ම විකාශනය කරගන්නට ඔබට මේ ධර්ම ප්‍රචාර කටයුතු වලට උපකාර කරන්නට අවස්ථාව ලැබිලා තිනවා. නිසා ඔබ නමින්ම ධර්ම දේශනාවක් පටිගත කරලා ඔබට පුණ්‍යානුමෝදනා කරන්න ආශිර්වාදයේ පිණිස කටයුතු කරන්න පුළුවන්කම සැලසিলা තියෙනවා. ඒ නිසා ඔබ සතුටු වෙන්නට ඕනි මේ වෙලාවේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට දුනා. මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් උතුම් පුණ්‍ය ශක්තිය සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙක බලා සතුටු වේවා. මේ සියලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ සදහැවතුන් හැම දිනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදී රැකවරණේ සැලසේවා. නිරෝගී සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. පින්නතුන්ටත් සුවසේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට මේ පිනද උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අයම් බුද්දිස් නාලිකාවේ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදී රැකවරණේ සැලසේවා. නිරෝගී සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම මිය පරලෝකීය ඔබේ සියලු ඥාතීන්ද සිහිපත් කරගන්න. මේ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ද සැපෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වේවා කියලා සාදු කියන්න. හැම දිනාටම උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණේ සැලසේවා. සියලු යහපත සැලසේවා. නිරෝගී සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට මේ සියලු පිනද උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.